කෙටි වෙලාවක් අපි මෙනෙහි කරන්න යනවා ස්වාමීන් වහන්සේ අපිට දී තිබෙනවා අනර්ග ගැලවීම දේව අභිමුඛය අපි සිහි කරන්න යනවා. මා සමග පෙරලා ගන්න දෙවියන් වහන්සේගේ වචනේ නික්ම යාම පොතේ 19 පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 15ට පද දෙක අපි කියවන්න යනවා. සහෝදරයෝ කියවන කල අපි සවන් දෙන්න යනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. නික්ම යාම පොතේ 19 වන පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 15ට මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන් වහන්සේ මුළු සෙනගගේ ඇස් හමුවේ සීනායි කන්ද පිටට බසිනසේක. නුඹ සෙනගට හාත්පසින් සීමා තබා නුඹලා කන්දට නොනගින හැටියට එහි අද්දර ස්පර්ශ නොවන හැටියට බලා ගන්නයි කියන්න. කන්දේ හැප්පෙන කවරෙකු නුඹ සැබවින් මරණු ලබන්නේය. කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය. ඔහු සැබවින්ම ගල් ගසනු ලබන්නේය. නෝ විදදමනු ලබන්නේය. මුර්ගෙක් වුවත් මිනිසෙක් වුවත් ජීවත් නොවන්නේය. හොරණෑම බොහෝ වේලා ශබ්ද කරන කල්හි ඔහු කන්දට පැමිණෙන්නයි කීසේක. ආමේන්. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපි දකිනවා සීනායි කන්දේ විසවන පරිච්ඡේදයේ අපි දකිනවා නික්ම යාම පොතේ සීනායි කන්දේදී මෝසෙස්ට දෙවියන් වහන්සේ විසින් සෙනඟට කළ යුතු සෙනඟ දේව සෙනඟ දෙවියන් වහන්සේ උන්වහන්සේලා හදවතින් දේව සෙනඟකින් බලාපොරොත්තු වෙන දේ දේව සෙනඟ තුළ තිබිය යුතු දේ කුමක්ද කියා ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනු ලබනවා. නැතොත් උන්වහන්සේ කියා දෙනු ලබනවා මෝසෙස්ට ඒ අප විවස්ථාව කියලා අපි හඳුන්වනු ලබනවා. ප්‍රේමණීය සහෝදරනි, මෝසෙස් තුමා විවස්ථාව ලබා ගැනීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ කන්දට සීනායි කන්දට ඔහු නැගී බව දේ වචනේ සඳහන් කරනු ලබනවා. ඒ නැගී ගියාන් පස්සේ දෙවියන් වහන්සේගේ මහිමය ඔහු අසාගත්තා. ඔහු දවස් 40ක් නොකා නොබී ඒ සීනායි කන්දේ දේව මහිමයෙන් පිරී සිටි බව දෙවියන් වහන්සේගේ වචනේ තමත් පැහැදිලිමත්ව අපට සඳහන් කරනු ලබනවා. ඉසව නොකා නොබී දෙවියන් වහන්සේගේ සමග ඔහු කාලය ගත කරනු ලබුවා. දෙවියන් වහන්සේගේ නියම දෙවියන් වහන්සේගේ කැමැත්ත දේව සැලැස්ම මිනිස්යාගේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ නැතෝ දෙවියන් වහන්සේගේ බොහෝ කාරණාව දෙවියන් වහන්සේ සමග මුහුණට මුහුණලා හමු වී දේව මහිමයෙන් පිරීලා දෙවියන් වහන්සේගේ ලබාගත් කාරණාව බව දේ වචනය අපට සඳහන් කරනු ලබනවා. සප්‍රේමණීය සහෝදරනි, මේ දේ වචනේ මේ 11 වන පදයේ පළවෙනි කොටස අපට සඳහන් කරනු ලබනවා මක්නිසාද තුන්වෙනි දවසේදී. තමත් වැදගත් කාරණාවක් මක්නිසාද තුන්වෙනි දවසේදී කියලා මෙම ස්ථානයේදී දේ වචනය අපට සඳහන් වී තිබෙනවා. තමත් වැදගත් කාරණාවක් ගැන අපි තුන්වෙනි දවස ගැන දේ වචනේ අපි ගොඩාක් ඉගෙන ගන්න ලබනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. බලන්න යෝබෙල් සමාවෙන් හොසෙයා ප්‍රොෆෙටවරයාගේ පොතේ 6 වන පරිච්ඡේදයේ 2 වන පදයේ ඔබ කියවා බලන්නේ නා හොසෙයා දානියෙල්ගේ පොතට ඊළඟ පොත පරණ ගිවිසුමේ ප්‍රේමණීය සහෝදරනි ඒ සඳහන් වෙනවා 6 වන පරිච්ඡේදයේ 2 වන පදයේ ඔබ කියවන්නේ නා එහි මේ තුන්වෙනි දවසේ සිදුවෙනා වූ කාරණාවල් ගැන බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. මක්නිසාද ඊටමත් වැදගත් තුන්වෙනි දවසේදී තමයි ස්වාමීන් වහන්සේ මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන් වහන්සේ මුළු සෙනගගේ ඇස් හමුවේ සීනායි කන්ද පිටට බසිනසේක. එදා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා එදා මුළු සෙනගම බලා සිටින කල සීනායි කන්ද උඩට දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේ බැසෙනවා. ඔව් සෙනග දකින්න යනවා. නමුත් මේ කන්ද අතගසන්න මේ කන්ද යකට පැමිණෙන කිසිම මුර්ගයෙකුට කිසිම මිනිසෙකුට දෙවියන් වහන්සේ අනුමැතිය නොදුන් බව දේව වචනය අපට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් අපි දකිනවා කන්ද උඩ දෙවියන් වහන්සේ බැසෙනවා. සෙනඟ දකින්න පුළුවන්. සෙනඟ දකින්න යනවා. නමුත් දෙවියන් වහන්සේගේ කන්ද අත ගන්නවා. දෙවියන් වහන්සේ වෙත ලං වෙනවා. කිසිම අනුමැතියක් දෙවියන් වහන්සේ නොදුන් බව දේව වචනේ තවත් පැහැදිලිමත්ව අපට සඳහන් කරන්න ලබනවා. පරණ ගිවිසුමේ සිටියා ඊශ්‍රායෙල් වරුන්ට දෙවියන් වහන්සේගේ සෙනඟට මෙලෙසයි
දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ අනුමත කරනු ලැබුවේ ලං වීමට. සමේ තුන්වැනි දවසකන ඔසේයා පොතේ ඊටමත් පැහැදිලි කාරණාවක් දේව වචනේ අපිට කතා කරනු ලැබුණා. මා සමග පෙරලාගෙන කියවන්න තුන්වන පරිච්ඡේදයේ දෙවන පදේ ඔසේයා ප්‍රොෆෙටවරයාගේ පොතේ ඔසේ සමාවෙන් හයවන පරිච්ඡේදයේ දෙවන පදේ දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත් කර අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වන පිරිස තුන්වනදා අප නැගිටවනවා ඇත. ආමෙන්. දේව වචනේ අපට සඳහන් කරනු ලබනවා. දෙවනි දවසේ උන්වහන්සේ යමක් කරලා තුන්වැනි දවසේ උන්වහන්සේ යමක් කරනවලු යම් කාරණාවක් උදෙසා. ඔසේයා ප්‍රොෆෙටවරයා තම පැහැදිලි කාරණාවක් එතුමා ඒ දෙවියන් වහන්සේගේ දාසයා සඳහන් කරනු ලබනවා. දෙවනි දවසේදී යම් කිසි කාරණාවක් උන්වහන්සේ කරමින් තෙවන දවසේදී තුන්වැනි දවසේදී යම් කිසි කාරණාවක් යම් කිසි හේතුවක් මත උන්වහන්සේ කරන බව දේව වචනේ සඳහන් කරනු ලබනවා. නැවත සහෝදරී කියවන්න ඒ පදේ මොනවාද උන්වහන්සේ ඒ කාරණාව මොනවාද උන්වහන්සේ කරන දේ යම් මොනවාද ඒට හේතුව කියලා අපිට සඳහන් වෙනවා. මම කියවන්න දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත් කරනවා. දවස් දෙකකට පස්සේ උන්වහන්සේ අපව ජීවත් කරනවා. එහෙනම් තුන්වැනි දවසේදී දේව වචනේ අපට සඳහන් කරනු ලබනවා අප උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන පිරිස තුන්වෙනිදා නැගිටිනවා ඇත. එහෙනම් තුන්වෙනිදා අපිව නැගිටවන්නේ උන්වහන්සේ ඉදිරියේ අපි ජීවත් වෙන පිරිස. අපි ජීවත් වෙන පිරිස උන්වහන්සේ අපව නැගිටවන්නට යනවා. ප්‍රේමණීය සහෝදරයනි, නමුත් දෙවනි දවසේදී උන්වහන්සේ අපව පණ ගන්නවා. උන්වහන්සේ ඉදිරියේ අපි පවතින පිරිස තුන්වෙනි දවසේ අපව උන්වහන්සේ නැගිටවන්නේ උන්වහන්සේ ඉදිරියේ අපි ජීවත් වෙන පිරිස. එනම් උන්වහන්සේ ඉදිරියේ තුන්වෙනි දවසේ සිට අපි ජීවත් වෙන පිරිස උන්වහන්සේ අපව ජීවත් කරවන්නට යනවා. දෙවන දවස තවත් පරිවර්තනයක් අපට සඳහන් කරනවා අපව ප්‍රාණවත් කරනවා කියලා. අපව පණ ගන්නවා කියලා දේව වචනේ තවත් පරිවර්තනයක් අපට සඳහන් කරනු ලබනවා. එහෙනම් අපව නැවත ප්‍රාණවත් කරමින් අපව නැවත පුබුදුවල දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව ජීවත් කරවන්නට යනවා. තුන්වෙනි දවසේදී උන්වහන්සේ ඉදිරියේ සිටින පිරිස. වැදගත් ප්‍රේමණීය සහෝදරනි, මේ කාලේ ජීවත් වෙන කිතුමාන වන අපට තමන් වැදගත් කාරණාවක් දෙවියන් වහන්සේ අපට කියා දෙනවා. ඒ තමයි අපි ජීවතුන්ගේ දේශයේ ජීවත් වෙන බව දෙවියන් වහන්සේගේ වචනේ අපට සඳහන් කරනු ලබනවා. ඔබ කියවා බලන්න එහෙනම් මේ භයානකකම ගැන අපි නික්මයාම පොතේ 19 වන පරිච්ඡේදය 11 වන පදයේ සඳහන් වෙනවා වූ කාරණාවේ භයානකකම ගැන දෙවියන් වහන්සේ භයානක දෙවියන් වහන්සේ බව හේබ්‍රෙව් කතුරුවරයාගේ පොතේ 12 වන පරිච්ඡේදයේ 15 වන පදයේ සිට අපි කියවනු ලබනවා. මම සමග පෙරලා කියවන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, ඒ තිබෙනා ඒ හඬේ භයානකකම ගැන දේව වචනේ අපිට තමයි පැහැදිලිමත් සඳහන් කරනු ලබනවා. 12 වන පරිච්ඡේදයේ හේබ්‍රෙව් කතුරුවරයාගේ පොතේ අලුත් ගිවිසුමේ 15 වන 18 වන පදයේ සිට කියවන්න. තවද නුඹලා ළඟා වී සිටින්නේ ස්පර්ශ කරන්නට පුළුවන් වූ ගින්නෙන් ඇවිලෙන්නා වූ කන්දකටත් කලවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත් හොරණෑමක ශබ්දයට වචනවල හඬටත් නොවේ. බලන්න බයිබලයේ කියනවා එදා දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන කල දේව මහිමේ දේව තේජස දෙවියන් වහන්සේ බැසෙනවා. සෙනඟ දැක්කා. ඒ සෙනඟ දැක්කේ මෙතරම් භයානක දේව මොනවාද? එදා ස්පර්ශ කරන්නට බෑ. ඒ වචනේ කියනවා ඒ කන්ද ස්පර්ශ කරන්න කාටවත් බෑ. දෙවියන් වහන්සේ බැසෙනවා, සෙනඟ දකින්නවා. කන්ද අතකසන්න කාටවත් බෑ. ඒ අතකසන්න බැරි කන්ද මේ සෙනඟ දකින්න කන්ද මොනවාද? ගින්නෙන්
ඇවිලෙනවා. ගින්න ඇවිලෙනකොට යම් කිසි ආකාරයකින් ප්‍රේමණීය සහෝදර සහෝදරනි යම් ආලෝකයක් විහිදෙන්න ඕනේ. නමුත් ඒ වචන අපිට සඳහන් කරනවා පුළුවන් වූ ස්පර්ශ කරන්නට පුළුවන් වූ ගින්නේ ඇවිලෙන්නව කන්දකටවත් කලවර කමටත් අන්ධකාරයටත් කුණාටුවක් හොරණෑවක සබ්දයකට වචනවල හඬටවත් නොවේ. ඒ කියන්නේ වචනවල හඬ ඇසුණා. ඒ සෙනඟ සීනායි කන්දේ දෙවියන් වහන්සේ කතා කරන හඬ ඒ සෙනඟට හැසුණා. ඔන්න දකින්න බැරි වුණා. අන්ධකාරය ගින්න ඇවිලෙනවා. තරම් භයානක ආකාරයෙන් දෙවියන් වහන්සේගේ බැසීම තිබුණා. වචනය අසන්න බෑ තරම් භයානක ශබ්දය. සෙනඟ කිව්වා "ඕ මෝසෙස්තුමා ඔබගේ දෙවියන් වහන්සේ අප සමග කතා කරන්න එපා කියලා කියන්නේ." දෙවියන් වහන්සේ කතා කරනකොට අපිට බය හිතෙනවා. අපගේ හදවත ගැයෙනවා. අපගේ හදවත වෙවුලනවා. නමුත් ඔබ දෙවියන් වහන්සේගෙන් ආලා කියන්නේ මොනවද කළ යුතුයි කියලා අපි ඔබට කීකරු වෙන්න. අපි ඒ දේ කරන්න. අපි සමග දෙවියන් වහන්සේ කතා කරන්න එපා කියලා කියන්නේ. මේක අසා සිටියා දෙවියන් වහන්සේ. ඒතරම් භයානක දර්ශනයක්. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මේ දර්ශනේ පහළට අපි කියවන කල 19 පදයේ සිට හොරණයකට શબ્දයටවත් වචනවල හඬටවත් නොවේ. ඒ හඬ ඇසුවය තවත් තමුන්ට කතා නොකරන ලෙස ඉල්ලා සිටියෝය. මක්නිසාද මුර්ගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුය කියා කළාවා. අන ඔවුන්ට දරන්න බැරි විය. ඒ අනක් ආවා මොනවාද? පණ අන ආඥාවක් ආවා. හඬක් ආවා. අන කියන්නේ නීතිය. අත ගැසුවා ස්පර්ශ කරන ගල්ගසා මරන්න ඕනේ. මැරි වැටෙන්නේ නැහැ. එදා උරියා ගිවිසුම් පෙට්ටිය වැටෙන්නේ නැහැ කියලා ඇල්ලුවා. මැරි වැටුණා කියලා බයිබලයේ අපිට සඳහන් කරනවා සාමුවෙල්ගේ පොතේ. නමුත් මේ කන්ද දේවචනේ අපිට කියන්නේ මේ කන්දට ප්‍රේමීය සහෝදරේ කන්දට අතගසන කෙනා ස්පර්ශ වෙනවා කියලා කියන්නේ අඩුම ගානේ කන්ද ළඟින් යනකොට පොඩ්ඩක් සෙලවිලා බය වෙලා නැතෝ කෙනෙකුට ඈත්ලා යනකොට මේ කන්දට මෙහෙම ස්පර්ශ වුණොත් ගල්ගසා මරන්න ඕනේ. සෙනඟම ගල්ගසා මරන්න ඕනේ. ඒකයි නීතිය ප්‍රේමීය සහෝදර සහෝදරයනි. බයිබලයේ පැහැදිලිවම අපිට සඳහන් කරන ලබනවා. නමුත් අලුත් ගිවිසුමේ අපිට ලැබී තිබෙන උත්කෘෂ්ඨ වාසනාවන්ත ආශිර්වාදමත් දේ ගැන හේබ්‍රේ පත්‍රවල පහළට අපිට සඳහන් කරන ලබනවා. එදා ඊශ්‍රායල් සෙනඟට මෙවැනි ආකාරයේ යුගයක් ඒ සෙනඟට දෙවියන් වහන්සේ කෙරේ ලංවීමෙන් තිබුණේ. නමුත් අලුත් ගිවිසුමේ ජීවත් වන අපට එතුමා සඳහන් කරන කල ඒ කතෘවරය සඳහන් කරන කල කියා සිටින දේ ගැන ඔබගේ අවධානය යොමු කරන්න ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. 20 වන පදයේ කියන මක්නිසාද මුර්ගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුයි කියා කලාවව අන ඔවුන්ට දරන්න බැරි විය. ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කතා කොට මම බය වෙමි වෙවුලමි කීය. නමුත් නුඹලා එදා මෝසෙස් තුමා දෙවියන් වහන්සේගේ අඬ ආලා කියන්න කියපු මේ මෝසෙස් තුමා ඒ හඬ දැකලා ඒ දර්ශනය දැකලා ඒ දෙවියන් වහන්සේගේ මහිමේ තේජස දෙවියන් වහන්සේ බැසෙනවා දැකලා ඒ අඬ දැකලා ඒ අඬ ඇසිලා බය වුණා පමණක් නව ගැහෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ මූණට මූණලා කතා කරපු ඒ මෝසෙස් තුමා දෙවියන් වහන්සේගේ මිත්‍රයාට ප්‍රේමීය සහෝදරනේ වෙවුලුණා. බය වුණා. නමුත් අපිට ලැබී තිබෙන වාසනාවන්තකම ගැන දේවවචනය අපිට සඳහන් කරනවා. 22 වන පද නමුත් නුඹලා ළඟා වී සිටින්නේ සියෝන් කන්දටවත් ජීවමාන දෙවියන් වහන්සේගේ නෝරෝ ස්වර්ගී යෙරුසලමට ගණන් නැති දේවදූත සේනාව වෙතට ස්වර්ගයේ නාම ලියා තිබෙන කුළුදුරන්ගේ මහා රැස්වීමට හා සභාවට සියල්ලන්ගේ විනිශ්චයකාර වූ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කරන ලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද අලුත් ගිවිසුමේ මහත්
දෙවිවරු මැදහත්කාර වූ යේසුස් වහන්සේද ආබේලට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද වෙතටත්ය. ප්‍රේමණීය සහෝදර සහෝදරයනි, තවත් සෙනඟක් කියන ඉන්නවා මේ ආනන්දගේ මේ උසස් ආශිර්වාදය දැකලා උන් කියනවා හාලෙලූයා ආමේන්. අපි ප්‍රමිත සිටින්නේ මෙතන මුතුම ආශිර්වාදයක්. මේ වචනය කතා කරනකොට ඔවුන්ගේ හදවතේ ප්‍රීතිය, ඔවුන්ගේ හදවතේ ආත්මය පිබිදෙලා ප්‍රේමණීය සහෝදරනි, දෙවියන් වහන්සේ කෙබඳු ආකාරයක හැදවීම අපට ලබා දී තිබෙනවාද කියලා ඔවුන්ට පණින් කියනවා. ආත්මයෙන් අවදිව සිටින්න ප්‍රේමණීය සහෝදරනි, ආත්මයෙන් ජෝලිතමත්ව සිටින්න, ආත්මයෙන් පිබිද සිටින්න, සමවිතම දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළට උරා ගන්න, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළට රිසීව් කරගන්න, ඔබ තුළට ඒක අතුල් කරගන්න ප්‍රේමණීය සහෝදරනි. ආමේන් කියලා එසේ කියලා. එනිසා ප්‍රේමණීය සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබව නිශ්චල කරගන්න එපා. ඒක ප්‍රේමණීය සහෝදරනි, එතන පිබිදීමේ ආත්මයක් නෙමෙයි. ඒක යම්කිසි අපව මැඩපවත්තන ආත්මයක්, අපව පාලනය කරන ආත්මයක්. එවට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළට ලැබෙන කල ඒක ආමේන් එසේ කියා ඔබ පිළිගන්න. ආමේන් හලෙලූයා. දෙවියන් වහන්සේට ආමේන් කියමුද? ආමේන්. අපේ දෙවියන් වහන්සේ අපව ජීවත් කරව තිබෙනවා. මොක්තිසාර වහන්සේගේ අපි පවතින පිණිස, අපි වහන්සේ ඉදිරියේ ජීවත් වෙන පිණිස. හලෙලූයා. ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, නිසා මේ ඉසීමේ ලේ ගැන ඔබට පොඩ්ඩක් කියලා දෙන්න. නැතොත් අපට ලැබී තිබෙන ගැලවීමේ වටිනාකම ගැන, දෙවියන් වහන්සේගේ ආදරය සෙනෙහස ගැන ඔබට මතක් කර දීලා මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෝ මේකේ තිබෙන ගැඹුර මට ඔබට කියා දෙන්න වේලාව මදි නිසා අපි ඉදිරි කාලයේදී අපි ඉගෙන ගන්න යනවා මේකේ තිබුණු කාරණාවල් ගැන. බලන්න, දෙවියන් වහන්සේ දෙවනි දවසේ අපව ප්‍රාණවත් කරනවා, අපව පණ ගන්නවා. තුන්වෙනි දවසේ උන්වහන්සේ අපව ජීවත් කරනවා, උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නා පිණිස. මක්නිසාද එදා ඊශ්‍රායල් සෙනඟට ඒ භයානක නැතුව තිබෙන දරන්න බැරි, අසන්න බැරි භයානක මැරිය යුතු අනක් ලැබුණේ ඔවුන්ට. ඔවුන්ට මරණීය දඬුවම ලැබිය යුතු දේව හඬ ඔවුන්ට ලැබුණේ. ඔවුන් දකින්න දේ, දෙවියන් වහන්සේගේ මහිමය දකින්න දේ ප්‍රේමණීය සහෝදරනි, එක ආකාරයකින් කියනවා සීනායි කන්දේ දෙවියන් වහන්සේගේ මහිමය තේජස දකින්න දේ, ඒක දකින්න පුළුවන්. නමුත් ඒක අල්ලන්න බෑ, ඒක අපදසන්න බෑ, ඒකට ස්පර්ශ කරන්න බෑ, ඒ විතර ලං වෙන්නට බෑ දේව මහිමය විතර. නමුත් අලුත් ගිවිසුමේ ජීවත් වන අපට පරම සියෝනය, නැතොත් පරම යෙරුසලම, නැතොත් සුද්ධවන්තයන්ගේ සභාව නැමැති අති උතුම් ස්ථානයකට දෙවියන් වහන්සේ අපව ඇතුල්වත් කර තිබෙනවා. මේක කොහොමද අපට ලැබුණේ ප්‍රේමණීය සහෝදර සහෝදරිනි? බලන්න, පියම පෙර කිව්වා වගේ මේ මොරියා කන්ද, නැතොත් මොරියා කන්දේදී දෙවියන් වහන්සේගේ තවත් මිත්‍රයෙක් තමයි මේ ආබ්‍රහම් කියන දෙවියන් වහන්සේගේ දාසයා, ඇදහිල්ලේ පියා. ඔය දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් බව දේවවචනයේ ලේකම් පොතේ සහ යාකෝබ් පොතේ ඔබ කියවා බලන්න සඳහන් වී තිබෙනවා. දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක්. මේ මිත්‍රයා දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක්. ඔය මිත්‍රයාට ඕ දේවල් ඉගෙනුවා. ආබ්‍රහම් කිසිම දෙයක් දෙවියන් වහන්සේ සැඟෙන්නේ නැහැ ප්‍රේමණීය සහෝදර සහෝදරනි. නිසා දෙවියන් වහන්සේගේ මහිමය කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ තේජස කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ ඉදිරියේ පවතින මේ මහිමේ තේජස අපට අවශ්‍යයි. ඔබට සෑම බොහෝ අවස්ථාවලදී ඔබට දේශනා කර තිබෙනවා දේව මහිමේ කිය හඳුන්වන සෑම ස්ථානයක බයිබලයේ සොයා බලන්න එතන කවුරු ගැන ඒ සඳහන් වී තිබෙනවද? කවුරු ගැනද? ප්‍රේමණීය සහෝදරනි, කවුරු ගැනද? දේව මහිමය කියන්නේ කවුරුද? මම හිතන්නේ මේක මම අවුරුදු ගාණක් මේ මහිමය ගැන ඔබට දේශනා කළා. අද හරි හොඳට මනසේ තබා ගන්න. සුද්ධ යෝහන් පොතේ 14 වන පරිච්ඡේද 22 වන පදයේ කියනවා ඒ මහිමේ සුද්ධාත්මයන් වහන්සේ. දේව මහිමය සුද්ධාත්මයන් වහන්සේ.
ऐसा प्रेमनीय सहोदर सहोदरी शुद्धात्मा वासे की न देवियन वासे में तमाई शुद्धात्मा वासे येसुस वासे तमाई नमुत ये तिदरागे क्रियावान हंदुन्वादिन आकारे बाइबल वेदमेन मापट पेन्नन लबनो उन्वासे की क्रियावतुनी वेनस आकारे ये तिदरागे त्रित्व देवियन वासे के ये त्रित्व संबंध कारणा पिगिना रद्दी अभी मिनेई करना कल ये प्रकाश में कल बाइबल इतना मत पहदल मत तुंडनागे कारणा व तुनम तुम आकारे की नपट पहदली कर देने लगा एक केटी वासे इनके ना मनुष्य क्या नहीं मनुष्य शरीर आत्मा प्राण उस में तुनम मनुष्य रहती बिना आत्मा शॉल तावत स्प्रिट एवगेम बॉडी में तुनम मनुष्य न तू में तुनम क्रियाकारित्य विनाश में तुनम न तू मनुष्य एक न है में तुनम तुमनो तमाई मनुष्य इसा प्रेमनीय सहोदर एवगेम देवियन वासे पियानो पुत्रन शुद्धात्मन वासे किया ने एकमतरन वासे नमो में तुंदरागे क्रियावान विनाश आत्मे करण दे शरीरे करण है शरीरे करण दे प्रेमनीय सहोदर सहोदरी आत्मे करण है इसा में तुनम में शरीरे पवतिन आत्मा शॉल स्प्रिट देखम आवश्यक है एक बात सिंगल भाषा में परिवर्तन हुई बन्ने आमंत्रण खुल्ला बन्ने शॉल स्प्रिट की नदिगट में एकम वचने आत्मे इसा आत्मे की लतमाई देशना करने वाली इसा में शॉल स्प्रिट की में देखम न तो बॉडी एक न है शरीरे न तो स्प्रिट शॉल देखम न है में शरीरे पवतिन कारणा वाल्तिबिना नमो अंतिम दवस्यदी में शॉल में शरीरे दुन्नु पलोटा एक साधु पलोटा में आत्मे दुन उस्मदु देवियन महासे वेतदा में अभ्यंतर मनुष्य शॉल देवियन महा में निरेट हो देवियन महासे के राज्य अतुल भी थी एक ना पशु में नहीं कर्म प्रेमनीय सहोदरी नमो में देवियन महासे अपव उन्वासे के अभिमुखांते अपव लंकरत बिना उन्वासे में स्पर्श करान शरीरे खुलो शरीरे पापिष्ट शरीरे शरीरे के में देवियन वासे ने पिलिगत है कि कारण शुद्ध उदय नवे अपे शरीरे नमो में शरीरे प्रकार व जीवत नाओ इदा ए मनुष्य अंत ए देवसे नगट देवियन वासे स्पर्श करने पाकुआ नमो ए वगेम शरीरे के जीवत न अपट देवियन वासे की नो नुबला जीवत न मा इदरी के खुदा मुझे आशीर्वाद याद प्रेमनीय सहोदर सहोदरी उबड़ तेरु ने किला मट तेरे ना अनवतर किया ना इदा में शरीर प्रकार जीवतुनाओ इस्राएल से नगट देवियन वासे वेतर लांगमेंट बेरवतुना नो अलुक्यूस में जीवतुना पिट इदा ए शरीर में जीवतुनाओ में वगे में शरीर जीवतुनाओ ऐसे नगट लांगमेंट बेरवतुनाओ ऐसे नगट अब में अलुक्यूस में जीवतुना ए वगे में शरीर आतीना अपिट उन्वासे तुला जीवतुन उन्वासे इतनी जीवतुन करुणा वाला भी थी बनो कोमल देवियन महासभा लबादी थी बने उन्वासे के पुत्रना वासे के लेकर न पड़ी ना बेले लेट वड़ा उतुम ले ऐ सिनुला बुन ले अपगे शरीर वल्ट आत्मा वल्ट प्राणी अपगे जीविते तुलट इसी थी बने निसा ए लेवली अपो पवित्र करते बने निसा प्रेमनीय सहोदर सहोदर सहोदरी मैं देवियन वासे में सिनुला बुन कुमकड़द अपि पवित्र जीवत्वन पिनिसाय कुमन आकार पवित्र कमाप्त सियलु आकारे पवित्र कमापिट अवश्य सियलु आकारे पवित्र कमा अपड अवश्य प्रेमनीय सहोदर सहोदरी देववचने प्रसंधान करन लबण फलवनी तेसलोनिक पते हतरोड परिच्छेदे तुंगण पदे देवनंत तुंगण पदे वीरेथुई ए सदान वेनवा देवियन वास के क्षमता अपि पवित्र वीम अपि पवित्र वीम देवियन वासे के क्षमत देव क्षमत अभी पवित्र जीवत हुई मैं सदेवियन वासे इद्रिये सिद्धिन अभी सैम नितर पवित्र जीवत हुई सभी पवित्र जीवत ने निसा देवियन वासा अपो पिलिगांटिया पापा पवित्र कम करने पड़ेगा न थमाई देवियन वासे के
මාලිගාව ලෙස උන්වහන්සේ අප තුළ වැඩ වාසය කරන්නට යන්නේ. ඉතින් දෙවියන් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේගේ මාලිගාව බව නුඹලා නොදැන සිටින්නේද කියලා පෞල්තුමා කොරින්ති පොතේ සඳහන් කරන ලබනවා. අපේ ආත්මය අපේ ශරීරය අපේ ප්‍රාණය තුළ ශරීරය තුළ තමයි අපේ ආත්මය soul spirit දෙකම තිබෙන්නේ. මේ තුළ තමයි දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ජීවත් වෙන්නේ. සප්‍රේමණීය සහෝදර සහෝදරයන් මේක දෙවියන් වහන්සේගේ මාලිගාව. සම පළමුව කියු පරිදි මේ දෙවියන් වහන්සේගේ මාලිගාව සෑදු ස්ථානයට ඒක ප්‍රේමණීය සහෝදරයන් මොරියා කන්දේ බව බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. පළවෙනි දෙවෙනි ලේඛන පොතේ 3 වන පරිච්ඡේදයේ දෙවන පදයේ අපට සඳහන් කරනු ලබනවා. සාලමෝන් විසින් දාවිද් තමාගේ කියවන බලන 3 වන පරිච්ඡේදයේ දෙවන පදයේ දෙවෙනි ලේඛන පොතේ 3 වන පරිච්ඡේදයේ දෙවන පදයේ ඔවුන් තමාගේ රජකමේ 4 වෙනි අවුරුද්දේ දෙවන මාසයේ දෙවනදා ඒක ගොඩනගන්නට පටන් ගත්තේය. දෙවියන් වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමෝන්ලු අත්තිවාරව මේය. පළමු තිබුණ රියන් නිමේ හැටියට කොහෙද ඔහු සෑදුවේ? දෙවන පදයේ ඔහු තමාගේ රජකමේ 4 වෙනි අවුරුද්දේ දෙවන මාසයේ දෙවනදා ඒක ගොඩනගන්නට පටන් ගත්තේය. දෙවියන් වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමෝන් පළමුවෙනි පදයේ සිංහල පද බයිබලයේ එකල සාලමෝන් යෙරුසලමේ තමාගේ පිය වූ දාවීදට ස්වාමීන් වහන්සේ පෙනුන මොරියා කන්දේ යෙබූසිය වූ ඔර්නන්ගේ කමතේ දාවීද් විසින් නියම කළ ස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ගෘහය ගොඩනගන්නට පටන් ගත්තේය. මේ මොරියා කන්දේ තමයි සාලමෝන් රජු විසින් මේ සලමෝන් රජු විසින් දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගන්න ආරම්භ කළේ. මේ මොරියා කන්දේ තමයි ප්‍රේමණීය සහෝදර සහෝදරයනි දෙවියන් වහන්සේගේ මිත්‍රයවන ආබ්‍රහම් තමාගේ පුත්‍රයාව පූජා කරන ලැබුවේ. දෙවියන් වහන්සේගේ මාලිගාවක් වෙන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පවතින්නට මේ පරම යෙරුසලමේ අපි ජීවත් වෙන්නට නැතොත් මේ යෙරුසලමේ අපි ජීවත් වෙන්නට දෙවියන් වහන්සේගේ කන්දේ ජීවත් වෙන්නට ඒ ළඟාවෙන්ට බැරි ස්පර්ශ කරන්නට බැරි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ජීවත් වී සිටින පිණිස දෙවියන් වහන්සේ අපව මාලිගාවක් ලෙස උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනු ලබනවා. මේ මාලිගාවක් ලෙස පරණ කිව්සුමේ සඳහන් වන දෙවියන් සලමෝන් රජු විසින් සාධන ලද ගොඩනගන ලද මේ මාලිගාව ප්‍රේමණීය සහෝදරනි මොරියා කන්දේ ගොඩනගන බව දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනු ලබනවා. අපගේ අලුත් කිව්සුමේ ජීවත් වෙන අපි අපේ ශරීරය අපව දෙවියන් වහන්සේගේ මාලිගාවක් ලෙස ගොඩනගන පිණිස නැත්නම් සෑදෙන පිණිස දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කන්දේදී උන්වහන්සේ පූජා කරනු ලබුවා. ඉතින් දෙවියන් වහන්සේගේ මිත්‍රයා දෙවියන් වහන්සේට කීකරුවි අමනත වෙවි දෙවියන් වහන්සේ පෙන්වූ ස්ථානයට නැග ගියා. පිටත්ව ගියා. දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමය අනුව උන්වහන්සේගේ මිත්‍රයාගේ වංශය දරුවන් වංශය ගලවන පිණිස දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපව ගලවන පිණිස දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නියම කළ උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කුරුසියේ දරාගෙන කල්වාරි කන්දට උන්වහන්සේ නැග ගියා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මක්නිසාද පූජාව ඔප්පු කරන්නේ පාප පූජාව පවිත්‍ර සෙනඟ පවිත්‍ර වෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණේ අපව පවිත්‍ර කරන පිණිස. උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින අපි උන්වහන්සේ වැඩ වාසය කරන උන්වහන්සේගේ මාලිගාවන අපි නිතර පවිත්‍රව සිටිය යුතු බව බයිබලයේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ස්පර්ශ කරන්නට බෑ. නමුත් දෙවියන් වහන්සේ
අමතක කරන්න හොඳ නැහැ. ඒ භයංකරම ඒ දකින්න බැරි, හඬ අසන්න බැරි, ඒ සත්‍ය අසන්න බැරි මෝසෙස් තුමා මූණට මූණ කතා කරපු ඒ දෙවියන් වහන්සේ තමයි අපි තුල වැඩ වාසය කරන්න කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ දෙවියන් වහන්සේම තමයි. ඒ බාලක දෙවියන් වහන්සේම තමයි. කිසිම වෙනස් වූ දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේම තමයි අපි තුල වැඩ වාසය කරන්නේ. ප්‍රේමීය සහෝදරයනි, දැස්පර්ශ කරන්න බෑ. නමුත් දැන් අපි තුල වැඩ වාසය කරන ලබනවා. උන්වහන්සේගේ මාලිගාව නිසා අපි. මොරියා කියන වචනේ අර්ථය දෙවියන් වහන්සේ මා දකින්න. දෙවියන් වහන්සේ දකින්න දෙවියන් වහන්සේ. එදා මොරියාගේ කන්ද දෙවියන් වහන්සේ දැක්කම උන්වහන්සේගේ වචනේ කියන මේ පෘථිවිය මේ විශ්වය සියලු දේම එක ක්ෂණයකින් ඒ වෙලේම සියලුම දේ ඒකාකාරව උන්වහන්සේ දකිනවා. සියලුම දේ උන්වහන්සේ දකිනවා. ගල් වැලි, මුහුදේ වැලි, ජලය, මත්ස්‍යයන්, මුර්ගය, සතුන් සිව්පාව, ප්‍රේමීය සහෝදරනි පරවියන්, ගුවන් යාන අරවා මේවා මිනිස්යන් කවුරුද මොන සියලුම දේ උන්වහන්සේ එක ක්ෂණයකින් දකිනවා. ප්‍රේමීය සහෝදරනි, ඒ දකින දෙවියන් වහන්සේ ඉදිරියේ තමයි මමත් ඔබත් සිටින්නේ. ඒ තනන් වහන්සේ තමයි අපි තුල වැඩ වාසය කරනු ලබන්නේ. ප්‍රේමීය සහෝදර සහෝදරියනි, එනිසා දෙවියන් වහන්සේ අපිව දකිනවා. රාසිගතව අපි කරන දේ දෙවියන් වහන්සේ එළියට ගේනවා. රාසිගතව අපි කතා කරන දේ දෙවියන් වහන්සේ එළියට ගේනවා. ප්‍රේමීය සහෝදරයනි, දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ලම නග්නව තිබෙන බව දේ වචනේ අපට සඳහන් කරනු ලබනවා. උන්වහන්සේ වැඩ වාසය කරන මාලිගාව අපිරිසුදු වෙනවා නම්, අපිරිසුදු කරනවා නම්, ඒක යමෙක් කඩා දමනවා නම් උන්වහන්සේ ඔහු විනාශ කරන සේකයි කියලා බයිබලය කොරින්ති පොතේ සඳහන් කරනු ලබනවා. නිසා නුඹලාගේ නොවේ, නුඹලා මිලයට ගනු ලැබුවේ. නිසා නුඹලාට අයිති නැහැ. නුඹලා ශරීරය, නුඹලා සතුදය, නුඹලාගේ පවුල සියලුම දේ නුඹලාට අයිති නොවේ. දෙවියන් වහන්සේට හිමි බව දේවචනය අපට පෙන්වා දෙන ලබනවා. මොකටද දෙවියන් වහන්සේ ගන්නෙ? අරගෙන ඒක ආශිර්වාද කරන පිණිස. එක 10 කරලා 10 100 කරලා 100 10 කරලා ඒක වර්ධනය කරලා ඔබ අතට ළමාදී ඔබ ආශිර්වාදමත් දරුවෙක් ලෙස, දේව දරුවෙක් ලෙස දෙවියන් වහන්සේගේ මාලිගාව කියන්නේ මහිමාන්විත දෙයක්, තේජාන්විත දෙයක්. දේව වචනේ ඔබ කියවා බලන්න. දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන බයිබලයේ සඳහන් වී තිබෙන දේවල්. නෙබුකද්නේචර් ඇවිල්ලා යෙරුසලමේ දේව මාලිගාව කඩන කල එක ගලක් පිට එක ගලක් නැති වෙන තරමටම කැඩුවා. යේසුස් වහන්සේ කිව්වා මේ ගල මාලිගාවට ගෙනින් පෙන්නනවා. මේ මාලිගාවේ මහිමය ගැන, තේජස ගැන යේසුස් වහන්සේට කියන කල යේසුස් වහන්සේ කිව්වා ගලක් පිට ගලක් නැති වෙන තරමට මේක කඩා දමන්න, විනාශ කරන්න කාලයක් එනවා කියලා. ක්‍රිස්තු වර්ෂ 70 දී රෝම අධිරාජ්‍ය කාලයේදී සිදු වුණා. ප්‍රේමීය සහෝදර සහෝදරි, මොකටද මේ ගලක් පිට ගලක් නැතිව මේ ගලක් පිට ගලක් සෑම ගලක්ම ඕ කඩා බෙදහැලුවේ බිමට දැම්මේ මොකටද කියලා ඔබ දන්නවද? ඒ ගල් යට පවා තිබුණේ රත්තරන්, වටිනා මුතු මැණික්. එක ගලක් පිට ගලක් තමන කල ඒ ගල් යට පවා වටිනා වස්තු තිබුණා. ඒවා ගන්නටයි ප්‍රේමීය සහෝදර සහෝදරනි සතුරන්ගේ සේනාව ඒ මාලිගාව විනාශ කරනු ලැබුවේ. මේ ගැන බයිබලයේ අපිට විවිධ කාරණාවන් පෙන්වා දෙන ලබන ආත්මික අර්ථකථනය සහ ආත්ම මාලිගාවන අපිත් එකිනෙකා අපිට එකිනෙකා ජීවමාන ධර්මයේ අපි ගොඩනගනු ලබන බව බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. දෙවියන් වහන්සේගේ මාලිගාවක් ලෙස. එනිසා ප්‍රේමීය සහෝදර සහෝදරියනි, මේ ශුද්ධකම කියන එක ඉතාමත් වැදගත්. ඇයි? දෙවියන් වහන්සේ දකිනවා. මොරියා මාලිගාව ගොඩනැගිලි ස්ථානය මොරියා දෙවියන් වහන්සේ දකිනවා. මාලිගාව නුඹේ ශරීරය දෙවියන් වහන්සේ දකිනවා. ඇයි? උඩ ඉඳන් දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ අරේ ඉඳන් දකුණු අතේ ඉඳන් ස්වර්ගයේ ඉඳන් දකිනවා නෙමෙයි, ඇමරිකාවේ ඉඳන් දකිනවා
ඇතුලේ තමන් තුලම ඉඳගෙන දෙවියන් වහන්සේ සියල්ල දකිනවා. උන්වහන්සේ සිතුවිලි කිරා බලනවා. හදවතේ ලියවී තිබෙන දේ කියවනවා උන්වහන්සේ. දේවචනයේ සබට සඳහන් කරන ලබන ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. කොතරම් භයානක දෙවියන් වහන්සේ කෙනෙක්, කොතරම් බලවත් දෙවියන් වහන්සේ කෙනෙක්, කොතරම් ප්‍රේමණීය අප තුළ වැඩ වාසය කරන සේක. නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ දකින්න මාලිගාව පිරිසිදු විය යුතුයි. පවිත්‍රකම දෙවියන් වහන්සේ ඉදිරියේ අගනේය. බයිබලයේ කියවලා තිබෙනවා එසේකියල්ගේ පොතේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ව්‍යවස්ථාව ගැන දේවචනය අපට සඳහන් කරනු ලබනවා. අසමග පෙරලා ගන්න එසේකියල්ගේ පොතේ 43 වන පරිච්ඡේදයේ 12 වන පදයේ කියවනවා. එසේකියල්ගේ පොත ගෘහයේ නියමය මෙසේය. ගෘහයේ නියමය මෙසේය. කන්දු මුදුනේහි වටකරම එහි බොර සීමාව ඊතා ශුද්ධය. බලන්න කන්දු මුදුනේහි එහි වටකරම සීමාව ඊතා ශුද්ධය. සීමාව මුළුමනින්ම ඊතා ශුද්ධයි. ශුද්ධයි කියලා දෙවියන් වහන්සේ කිව්වේ නෑ. ඊතා ශුද්ධයි. කන්දු මුදුනේ දෙවියන් වහන්සේ මොරියා කන්දු මුදුනේ කල්වාරි කන්දු මුදුනේ පීටි තිබෙන කරනකොටගෙන කල්වාරි කන්දු මුදුන කරනකොටගෙන පීටි තිබෙන මේ මාලිගාව ඔබගේ ශරීරයේ නැති මාලිගාවේ නියමය නම් ඒ කොහේ ඒ ඇතුළ බාහිරව පිටස්තර අභ්‍යන්තර සියලු දේම පවිත්‍රව තිබිය යුතුයි. බයිබලයේ තම පැහැදිලිමත් අපට සඳහන් කරනු ලබනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. ඒකයි දේව නියමය. එයි දේව නියමය මාලිගාවේ නියමය. ඒ බව බයිබලයේ සඳහන් කරනු ලබන 93 වන ගීතාවලියේ 5 වන පදයේ කියවා බලන අවසාන පදයේ 93 වන ගීතාවලියේ 5 වන පදයේ ඔබගේ ශීර්ෂා ඊතා ස්ථීරය. ස්වාමීනි සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට ඔබනේය. ශුද්ධකම ඔබගේ ගෘහයට ඔබනේය. දෙමළ පරිවර්තනයේ කියනවා ශුද්ධකම ඔබගේ ගෘහයේ අලංකාරමත්කම කියලා බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. ද්‍රවිඩ පරිවර්තනයේ කියනවා ශුද්ධකම තමයි ඔබගේ ගෘහයේ අලංකාරය. ඔබිනේය එක ඔබිනේක ඇත්ත නම අලංකාරකමත් ඒක ප්‍රේමණීය සහෝදර සහෝදරියනි දේවචනයේ සඳහන් කරනු ලබනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ අලංකාරය. ඔබගේ මාලිගාව දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු වෙන ඔබ ශුද්ධකම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ශුද්ධකමකින් තොරව දෙවියන් වහන්සේව දකින්න කිසිවෙකුට බෑ. මේ මොරියා කන්දේ එක්තරා සිදුවීමක් මතක් කරලා ඔබ සමග බෙදාගෙන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි දවසේදී තමයි මේ මොරියා කන්දට ලං වුණේ මේ ආබ්‍රහම්. එමනේ ද්විතීය උත්පත්ති පොතේ 22 වන පරිච්ඡේදය. උදෑසනම පිටත් වෙලා තුන්වෙනි දවසේදී ඔහු මොරියා කන්ද වෙතට ලං වුණා. මේ කන්දට පැමිණෙන කන්ද ළඟට පැමිණෙන තෙක් මේ ආබ්‍රහම් සමග පුතා විතරක් නොව පෝසත් මිනිස්සු ධනවත් මිනිස්සු වැඩකාරයන්ම 318 දෙනෙක් සිටියා කියලා බයිබලයේ අපට සඳහන් කරනවා ලබනවා. මේ දෙවියන් වහන්සේගේ මිනිස්සු සමග ඇදහිල්ල පියා සමග දෙවියන් වහන්සේගේ හඬ ඕකරා පැමිණියන් පස්සේ දෙවියන් පිටත්ව ආව උදෑසන මළුවම නැගිටලා කිසිම දෙයක් කාටවත් කිව්වේ නැහැ. ඔහුගේ පිටිපස්සේ ප්‍රේමණීය සහෝදරනි සේවකයන් පැමිණියා. වැඩකාරයන් පැමිණියා. මේකරුවන් පැමිණියා. ඔහු සමග පුතා නමුත් ප්‍රේමණීය සහෝදරනි බයිබලයේ අපිට සඳහන් කරලා බලව කන්ද ළඟට වෙලකම් ඔහු පැමිණිය වැඩකාරයන්. මකේවබට ආබ්‍රහම් පියු දෙවියන් වහන්සේලා ඊසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේලා
සංකේතවත් වෙනවා. එන වැඩකාරයෝ කාටද සංකේතවත් වෙන්නේ? කාටද? පොඩි නිර්දේශයක්, පොඩි සිතුවිල්ල. වැඩකාරය දෙවියන් වහන්සේගේ වැඩකාරය කවුද? ඔන්න කියයි අපි කියලා. කවුද? අපිද? දෙවියන් වහන්සේගේ වැඩකාරය කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ වැඩකාරය කවුද? ඔබ එසේකියල්ගේ පොතේ 28 වන පරිච්ඡේදයේ ඉදිරි කියලා. දෙවියන් වහන්සේගේ වැඩකාරයෝ කවුද? මේ කරුවන් කවුද? මේකවත් දන්නත් කොහොමද බලන්න කියේ ස්වර්ගයේ ගමන්ට යන්නේ නැහැ. ඉතාලිය යන්න ඕනේ නම් මේ යුරෝපෙට යන්න ඕනේ නම් ඇමරිකාවට යන්න ඕන නම් මොනවාද විසා ප්‍රොසෙස් එකක් ඔයගොල්ලෝ බහුව කරලා යන්න තිබෙනවා. ඒ ඔක්කොම පාස් කරලා පාස් කරාන් පස්සේ තමයි සමත් වුණාන් පස්සේ තමයි ඔයගොල්ලෝ යන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂණ අර පරීක්ෂණ මේ පරීක්ෂණ මේ ඉන්ටර්විව් අර ඉන්ටර්විව් මේ ඔක්කොම අර ලිපි ලේඛන මේ ලිපි ලේඛන මේ ඔක්කොම දීලා තමයි ප්‍රේමී සහෝදරනි ඔබ විසා අනුමත පත්‍රයක් ගන්න පුළුවන්. ස්වර්ගයට යන්න විසා අනුමත පත්‍රය ඔබට මූලික දේ නැතුව කොහොමද ඔබ ස්වර්ගයේ ඉලක්ක කරා අපි නම් වෙන්නේ? දේවදූතයෝ පැමිණි. ප්‍රේමීය සහෝදරනි බලන්න යේසුස් වහන්සේ යන කුරුසිය තබාගෙන ගෙත්සමනේ උයනේ උන්වහන්සේ අඬා වැළපෙන කල පියාණනි මේ කුසලානේ මාගෙන් පහ කරන්න පුළුවන් නම් පහ කරන්න කියලා උන්වහන්සේ අඬා වැළපෙන කල දූතයන් උන්වහන්සේව ධෛර්යමත් කළා, ශක්තිමත් කළ බව බයිබලයේ අපට කතා කරනවා. දරා ගන්න බැරි කසපාරවල්, දරා ගන්න බැරි වේදනාවන්, නින්දාව, අපහාස, තුවාල, ලේබගිරින් කුරුසිය, දරා ගන්න බැරි කුරුසිය, කටුවටුන්නක්, එතරම් වේදනාත්මක මොහොතක ක්‍රිස්තුස් වහන්සේ දරා ගන්න බැරි කුරුසිය කරේ තියාගෙන උන්වහන්සේ යනවා. යෙරුසලමේ සිට කල්වාරි උන්වහන්සේ ගොල්ගොතා කන්දට වෙතට උන්වහන්සේ ගමන් කරමින් සිටිනවා. දරා ගන්න බැරි වේදනාව බරක්. මොකටද යන්නේ? මැරෙන්න. ප්‍රේමීය සහෝදර සහෝදරියනි, එදා ආබ්‍රහම් ලං වුණා කන්ද වෙතට. දූතයන් වැඩකාරයන් පස්සට ගියා. නැවතුණා. කල්වාරි කන්දට යනකොට යේසුස් වහන්සේව ධෛර්යමත් කරන්නවත්, උන්වහන්සේගේ ගෝලයවත්, උන්වහන්සේ සමග සිටි අයවත්, අම්මවත් තාත්තවත් කවුරුත් හිටියේ නැහැ. උන්වහන්සේ තනි වුණා. උන්වහන්සේ පිය වූ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ බලන්න ආබ්‍රහම් මොරියා කන්දට දෙවියන් වහන්සේ දකින්න ස්ථානයට යනවා. නැගලා යනවා දෙවියන් වහන්සේ දකින්න ස්ථානයට. ඔබවත් මාවත් දකින්න ස්ථානයට. උන්වහන්සේ දකින්න ස්ථානයට තමයි අපි තුල පැමිණෙන ස්ථානයට ගොල්ගොතා කන්දට, කල්වාරි කන්ද උඩට යේසුස් වහන්සේ නැගී කුරුසිය කරේ තියා. මොනවාද මේ ඊසාගේ කරේ තිබුණේ? මොනවාද තිබුණේ මේ කන්ද උඩ නගිනකොට? කාලරි මතකද? මොනවාද තිබුණේ? දර. යෙරමියාගේ පොතේ කියනවා මිනිස්යන් දරට සංකේතවත් කර තිබුණා. කැලිලා පුච්චන්න පුළුවන්. නැතවත් අවුලවන්න පුළුවන්. නැතවත් ආකරන විසිකරන කැලි. කෑම පිළියෙල කරගන්න, කෑම උයන්න, උණු කරන්න දවන්ට තිබෙන ද්‍රව්‍යමදයක්, දැවෙන ද්‍රව්‍යමදයක්, අළු වෙන ද්‍රව්‍යමදයක්. එයයි දර. ඊසාක් කරේ තියාගෙන යනවා. යේසුස් වහන්සේ කල්වාරි කන්ද උඩට කුරුසිය තබාගෙන
මේ දරාප සිටිනා වූ මේ අලුවෙන මේ ගඳ ගහන මේ විනාශ වෙන කිසිම දෙයක් නැතුව වෙන මේ මිනිස්යාගේ මරණයට හිමි වුණු මිනිස්යන්ගේ පාපය දරාගෙන ඔහුව ජීවත් කරවන පිණිස උන්වහන්සේ නැගෙනවා. සහෝදරයා සහෝදරිය ඔබ ජීවිතුන් අතර ඉන්නවද අද? ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ජීවත් වෙලා ඉන්නවද? සමහර කියනවා මම අරක නිසා ඉන්නේ, මම යහපත්, මම මෙනිකයි, මම මේ කිසිම දෙයක් නෑ. යේසුස් වහන්සේ කල්වාරි කුරුසියේ නැග්ගා. ඔබව දරාගෙන ඔබව ජීවත් කරන පිණිස ඔබව දරාගෙන කල්වාරි කන්දේ උන්වහන්සේ පූජා විය යුතු, අපි පූජා විය යුතු දේව විනිශ්චය පැමිණිය යුතු එම ස්ථානයේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණා. සහෝදරයා සහෝදරිය මොකටද අපව තුන්වැනි දවසේ උන්වහන්සේ අපව ජීවත් කරවන පිණිස, උන්වහන්සේ අපව ජීවත් කරවන පිණිස. මේ තුන්වැනි දවස ගැන, තුන්වැනි කාරණාවල් ගැන බොහෝ දේවල් අපිට තිබෙනවා ඉගෙන ගන්න, මෙනෙහි කරන්න ප්‍රේමණීය සහෝදරයෝ. නිසා එගී පූජාසනයේ තබනවා. යේසුස් වහන්සේ කල්වාරියේ නැග්ගන් පස්සේ තියෙන පූජාසනය කුරුසිය නැමැති පූජාසනය. එහි පියෝ ආබ්‍රහම් තමාගේ පුත්‍රයා ඒක ජාතක තමා ප්‍රේම කරන පුත්‍රයාව නිදි කරන්න හැවුව මෙහෙම තියලා පූජාසනය මත තබනවා. පියෝ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයන් වහන්සේව කල්වාරි කන්දේ කුරුසියේ පූජාසනය මත තබුවා. තමා පියෝදේ ආබ්‍රහම් තමාගේ පුතා මත දර තබනවා. පියෝ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා මත මනුෂ්‍ය වර්ගයාගේ පාපය කුරුසියේ පූජාසනය මත තබනවා. කුරුසියේ උන්වහන්සේව තබලා පූජාව කරන්ට නියම කරලා පූජාසනයේ උන්වහන්සේව තබලා මනුෂ්‍යගේ පාපය දවන්නේ උන්වහන්සේ මත තවරලා තබන්නේ. එදා පියෝ ආබ්‍රහම් තවරුවා මේ මොනවද? දර යේසුස් වහන්සේ මත පියෝ දෙවියන් වහන්සේ තවරන මනුෂ්‍යගේ පාපය, ඔබගේ මගේ පාපය. මුළු මනුෂ්‍ය වර්ගයාගේම පාපය බව සුදව්‍යාන්තුමා දෙවනි පරිච්ඡේදයේ යම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ උන්වහන්සේ උසුලාගත්තේ අපගේ පාපය පමණක් නොව මුළු මනුෂ්‍ය වර්ගයාගේම පාපය බව බයිබලයේ අපට සඳහන් කරලා. උන්වහන්සේ දරාගත්තේ අපේ අයිතිකමයි, උන්වහන්සේ දරාගත්තේ අපේ අපරාධයයි, උන්වහන්සේගේ කසපාරෙන් උන්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ලැබී තිබේ කියන දේ වචනේ සඳහන් කරලා වුණා. අපේ ආරක්ෂා සහිත ස්ථානයට ගේන්න දෙවියන් වහන්සේ මෙවැනි අනාරුද පූජාව අපට ප්‍රේම කරමින් උන්වහන්සේ පූජා කරලා ලබනවා තමන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා. මොකටද? උන්වහන්සේ ඉදිරියේ අපි ජීවත් වී සිටින පිණිස. උන්වහන්සේ ඉදිරියේ අපි ජීවත් වෙන පිණිස. පවිත්‍ර වූ ජීවිතයක් ජීවත් වෙන පිණිස. දෙවියන් වහන්සේගේ මාලිගාව පවිත්‍රව සිටින පිණිස. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරනකොට ඉඳ ගැලවෙන්න ලැබුව ඔබත් මමත් ප්‍රේමණීය සහෝදරයනි, අද දෙවියන් වහන්සේගේ මාලිගාවක සිටින මමත් ඔබත් අද පවිත්‍ර වූ ජීවිතයක් අපි ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි විමසා බලමු.